සුපින්වත් ඔබට මනවතත් උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් හිමිදිරියේ ආරම්භ කළ දානශීල භාවනා ආගමික වැඩසටහනේ මීළඟ අංගයට අප ඔබව සමීප කරවන්නටයි දැන් සූදානම් වන්නේ. ජාතක කතා ධර්මදේශනාව ඓතිහාසික වශයෙන් සංග්‍රහ වුණු ජාතක කතා ධර්මදේශනාව අතීතයේ සිට මේ දක්වාම බෞද්ධයන්ගේ හදවත් තුළ ධර්මයේ ආශිර්වාදයේ ධර්මයේ ආලෝකය ළඟා කර ගන්නට නිරන්තරයෙන්ම උපකාරී වෙන ග්‍රන්ථයක්. අටමස්ථානාධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මේ පින්බර පොහෝ දින වැඩසටහනට ජාතක කතා ධර්මදේශනාවක් ඉදිරිපත් කරවීම. වසර ගණනාවක සිට බෝධීන් වහන්සේ අභියස උන්වහන්සේගේ සෙවණේ සිද්ධ කරනු ලබන මේ පොහෝ දින වැඩසටහන් මාලාව පුරාම අප 550 ජාතක පොත් වහන්සේගෙන් තෝරාගත් ජාතකයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට යෙදුණා. ඔබට මේ මොහොතේදී දැක ගන්නට පුළුවන් ජාතක කතා ධර්මදේශනාව පිණිස ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේ හේවිසි හොරණෑ හඬ මැද මේ ස්ථානයට වැඩම කරවන ආකාරය අප සියලු දෙනාම සාදුකාර පවත්වමින් ජාතක කතා ධර්මදේශනාව පිණිස මෙහි වැඩමවන ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර කර සිටිමු. සාදු 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 ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනය උදා වූ අද දවසේදී වටිනාකම් රාශියක් ඉස්මතු කරන මහා නාර්ග පුන් පොහෝ දිනයක මේ පින්බර භූමියේ හිමිදිරියේ සිට පෙහෙවස් සමාදන්ව මේ විශේෂිත වූ ආගමික වැඩසටහන් සමග සම්බන්ධ වන පින්වත් ඔබව ජාතක කතා ධර්මදේශනාව සමග සම්බන්ධ කරවන්නටයි අපි මේ සූදානම් වන්නේ. ජාතක කතා ධර්මදේශනාව පිණිස මෙහි වැඩමවා වදාළේ දේශකයන්න් වහන්සේ බෝමළුව විහාරවාසී පාඨශාලාචාර්ය ශාස්ත්‍රවේදී පාලි පොතානේ සෝමාලෝක ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේ. අපි උන්වහන්සේට ප්‍රථම කොට නමස්කාර කර සිටිමු. ජාතක කතා ධර්මදේශනාවට ප්‍රථම අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පෙත්ති බරං ජන්තු කුලේ ජෙට්ඨා පචායිනං සන්හං සකිල සම්බාසං පේසුනේයප්පායිනං මච්ඡේර විනයේ යුත්තං සච්ඡං කෝධාබිභුං නරං තං වේ දේවා තාවතින්සා ආහු සප්පුරිසෝයිති. අටමස්ථානාධිපති අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා විහාරීය මහා සංඝරුවනින් අවසරයි. ශ්‍රද්ධාකාමී වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ අවස්ථාවේදී මේ හැමදෙනාම බලාපොරොත්තු වන්නේ අද දවසේ හිමිදිරි පාන්දරින්ම අෂ්ටාංග උපෝස්ත සීලයේ සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙලා උදෑසන සම්බුද්ධ පූජාව, දහවල සම්බුද්ධ පූජාව මේ ආදී වශයෙන් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි නියැලෙන අද දවසේ මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් එක් කොටගත් එක් ජාතක කතාවක් ශ්‍රවණය කිරීමටයි. මා අද දින තෝරා ගන්නාල ජාතක කතාව වනුයේ කුලාවක ජාතකය. හැමදෙනාමත්ම ඊටමත් ශ්‍රද්ධාවෙන් මේ ජාතක කතාව ශ්‍රවණය කරලා ඔබගේ ජීවිතය, මෙලොව ජීවිතය, පරලොව ජීවිතය සුභ සිද්ධිය ඇති කර ගැනීම උදෙසා යම් දහම් කරුණක් වෙතොත් ඒ ජීවිතයට එක් කර ගන්නා ලෙස මතක් කරමින් අපි ජාතක කතාව ආරම්භ කරමු. තවද එක් සමයෙක්හි ධර්මාධිපතියෝ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් බේර වසනසේක් පැන් නොපෙරා වැළඳූ එක් භික්ෂු කෙනෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාළසේක. තිලෝගුරු ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දෙව්රම් බෙහෙර වැඩවසන සමයෙහි පැන් නොපෙරා වැළඳු එක් භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන මෙම ජාතක කතා දේශනාව දේශනා කරන්නට යෙදුණා. සවැත් නුවර වාසී වූ යහළු භික්ෂූහු දෙදෙනෙක් දනව්වකට ගොස් එක් පාසුතනෙක අදහස් වූ පරිද්දෙන් වැස සරුවඥයන් වහන්සේ දකුම්හයි නැවත එයින් නික්ම ජේත වනයට අභිමුඛව ගියසේක. ඒ දෙදෙනා වහන්සේ අතුරින් එක් කෙනෙකුන් වහන්සේ අත පෙරහංකඩ ඇත, එක්කෙනෙකුන් වහන්සේට නැත. දෙදෙනා වහන්සේම එක පෙරහංකඩින් දිය පෙරා වළඳනසේක.
ඒ දෙදෙනා වහන්සේ එක් දවසක් වාද කොට පෙරහංකඩ ඇති භික්ෂූන් වහන්සේ අනික් තැනැත්තන් වහන්සේට පෙරහංකඩ නොදී තමන් වහන්සේ පෑන් පෙරා වැළඳූසේක. අනික් භික්ෂූන් වහන්සේ පෙරහංකඩ නොලැබ පිපාසා ඉවසාගත නොහි නොපෙරා පෑන් වැළඳූසේක. ඒ දෙදෙනා වහන්සේම ක්‍රමයෙන් ජේතවනයට ගොස් බුදුන් වැඳ එකත් පස්ව උන්සේක. සරුවඥයන් වහන්සේ සුවදුක් කතා කොට කොයි සිට අවුදැයි විචාලසේක. ස්වාමීනි අපි කොසල් දනව්වෙහි ගමක වැස එයින් නික්ම නුඹ වහන්සේ දක්නා පිණිස ආම්හයි කීසේක. තෙපි දෙදෙන සමගියා දැයි විචාල කල්හි පෙරහංකඩ නැති මහන කියන්නේ ස්වාමීනි මේ මහන අතර මගදී මහා විවාද කොට පෙරහංකඩ නුදුන්නේ යයි කීයේ. අනික් මහන කියන්නේ ස්වාමීනි මේ මහන නොපෙරාම දැන දැන ප්‍රාණීන් සහිත ජලය වැළඳුයේ වේදැයි කීය. එවේලෙහි බුදු මහන සැබෑදතෝ දැන දැන පනුවන් නැති දිය පරිභෝග කළේ දැයි විචාලසේ. එසේය ස්වාමීනි මා විසින් නොපෙරා දිය වළඳන ලද්දේ යයි කීසේක. සවැත් නුවර යහළු කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමම එකම පෙරහංකඩයකින් පෑන් ටික පෙරාගෙන වැළඳුවා. ඒ අනුව මේ දෙනම ගම් නියම්හි සැරිසරලා එක් දවසක් එන අතරමඟදී මේ භික්ෂුන් වහන්සේලා දෙනම අතර යම් කලහකාරී තත්වයක් උද්ගත වෙනවා. සිත් අමනාප වීමක්, සිත් රිදවීමක් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී මේ පෙරහංකඩය අතැති භික්ෂුන් වහන්සේ උන්වහන්සේ තනියෙන්ම පෑන් පෙරාගෙන වළඳනවා. පෙරහංකඩේ නැති භික්ෂුන් වහන්සේට පිපාසය ඉවසාගත නොහැකිව උන්වහන්සේ ජලජ ජීවීන් සහිත ජලය පානය කරනවා. මෙන්න මේ කතා ප්‍රවෘත්තිය මෙහෙම සිද්ධ වෙලා මේ දෙදෙනා වහන්සේම ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙව්රම් වෙහෙරට වඩිනවා. එහෙම වැඩලා බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා දන නමස්කාර කිරීම වන්දනමාන කිරීම වලින් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් පිළිබඳ විමසීමක් කරනවා. නමුත් සම්බුද්ධ ඥාණයට දිස්වෙන්නාseම පෘථග්ජන පුද්ගලයන්ගේ හිත් අමනාපකම් සිත් රිදවීම බිඳීම් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඔවුන්ගේ හැසිරීම් රටාව තුලින්. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ඥාණයට අවබෝධ කරගත් අයුරින්ම මේ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් විමසීමක් කරනවා. මහාන ඔබලා සමගියෙන්ද? මේ අවස්ථාවේදී අර පෙරහංකඩය නොමැති භික්ෂුව පැහැදිලි කරනවා
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහාන මට පෙරහංකඩේ ලබා දීමක් කළේ නැහැ. පෑන් පානය කරන්න. එන අතර මගදී මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඒ නිසා උන්වහන්සේ මට පෙරහංකඩේ ලබා දීමක් කළේ නැහැ. මේ විදිහට මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළාම පෙරහංකඩය අතැති භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහාන නොපෙරාම ජලජ ජීවීන් සහිත පැන් වැළඳුවා. මේක බුදුදහමේ පැන් නොපෙරා වැළඳීම එවතක් ලෙසයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අෂ්ට පරිස්කාරයට පෙරහංකඩය එකතු කොට තිබෙන්නේ පැම් පෙරාගෙන වළඳන්න. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ අතීත කතා ප්‍රවෘත්තියක් මෙසේ ගෙන හැර දක්වනවා. එබස් ඇසූ සරුවඥයන් වහන්සේ මහාන පෙර නුවණැත්තෝ දෙව්ලොවට අධිපතිව රාජ්‍ය කෙරමින් යුද්ධයෙන් පෙරද සමුද්‍ර මස්තකයෙන් යන්නා වූ ආශ්චර්යයක් නිසා ප්‍රාණවදයක් නොකරම්හයි. ඒසා මහත් යසස්සර ගරුඩ පෝතකයන්ට ජීවිත දානයදී රතය වැලකුවෝම වේදයි වදාරා ඉකුත්වත්ගෙන හැර දක්වා වදාළසේක. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙනමගේ මේ ගැටලුව මුල් කරගෙන අතීත කතා ප්‍රවෘත්තියක් ගෙන හැර දක්වනවා. පෙර එක් දවසක අතීතයේ බුද්ධිමත් නැනවත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් පංචශීල ප්‍රතිපත්තිය අනුව කටයුතු කරලා දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි නියැලිලා ඔහු සක්‍ර දේවේන්ද්‍රයා වෙලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා. මෙහෙම උත්පත්තිය ලැබලා ඉන්නකොට මේ සුරාසුර යුද්ධයක් ඇති වෙනවා. මේ වෙලාවේ සුරාසුර යුද්ධය ඇති වුණාම අර සුරපුරය අසුරයන් විසින් ආක්‍රමණය කරනවා. සුරපුරය අසුරයන් විසින් ආක්‍රමණය කරාම සක් දෙවිඳුන් ඔහුගේ දිව්‍ය රථයෙන් ඊතා වේගයෙන් ගමන් කරනවා. මාතලී දිව්‍ය පුත්‍රයා සමගින් ඔහුගේ දිව්‍ය රථයෙන් ඊතා වේගයෙන් ගමන් කරනවා. මේ වේගයෙන් ගමන් කරන මේ ආශ්චර්ය සිදුවීමෙන් සක්‍ර දේවේන්ද්‍රයා දකිනවා මේ මහා මුහුද මැදින් ගියත් වනාන්තරයේ මැදින් ගියත් මහා මුහුදේ උවද ජලජ ජීවීන් විනාශ වෙනවා, ජීවීන්ට හානි වෙනවා, ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඒ වගේම වන මැදින් ගියත් වන සතුන්ට හානි වෙනවා, ඔවුන්ගේ බිජුවට ආදිය තැලී පොඩි වී විනාශ වෙනවා. යුද්ධයක් ඇති කල විනාශ ගොඩයි. මේක සක්‍ර දේවේන්ද්‍රයා දැක්කා. දැකලා මාතලියට කතා කරලා කියනවා තමන්ගේ රථාචාර්යාට, මාතලිය රථය නතර කරන්න. අපි යුද්ධයෙන් පෙරදුනාට කම් නැත. මේ අහිංසක ගුරුළු පැටව් ආදී සත්තුන්ට හිංසා වෙන්න ඉඩ තියන්න බෑ. මේ නිසා එදා සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ ඒ යුද්ධය නතර කරනවා. ඒ පිළිබඳවම තවදුරටත් යට ගිය දවස මගධ රට රජගහ නුවර මගධ රජුරු කෙනෙකු රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරන ලද බෝධි සම්භාර ඇති අප මහ බෝසතානෝ යම්සේ දැන් සක්‍ර දේවේන්ද්‍රයෝ පූර්වාත්ම භාවයෙහි මගධ රට මචල ග්‍රාමයෙහි මහා සම්පත් ඇති කුලයකට පුත්‍රව උපන්නාහුය. ඔවුන්ට නම් තබන දවස් මග කුමාරයෝ යයි කියා නම් තුබූය.
බෝධිසත්වයෝ වැඩි විය පැමිණ මග මානවකයෝ යයි මෙනමින් ප්‍රසිද්ධ වීය. ඉක්බිත්තෙන් උන්ගේ දෙමව්පියෝ සමජාති ඇති කුලයකින් කුමාරිකාවක් ගෙනවුත් පාවා දුන්නූය. ඒ බෝධිසත්වයෝ දරුවන් හා සමග වර්ධනය වෙමින් දානපති වූහ. සක්‍රදේවේන්ද්‍රයා නැවත මනුලොව උත්පත්තිය ලබනවා. ඊටමත් ධනවත් පවුලක මගධ රට රජගහ නුවර මගධ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කාලයෙහි ඊටා ධනවත් පවුලක පුත්‍රයෙක්ව උත්පත්තිය ලබනවා. මෙහෙම ඉපදිලා මේ කුමාරයාට නම් තබන අවස්ථාවේ දෙමව්පියන් විසින් මග කුමරු යනුවෙන් නම් තබනවා. මෙහෙම මග කුමරු ළමා විය ගෙවා තරුණ වියට පා තබත්ම ඔහුට මග මානවක යන නාමය පට බැඳෙනවා. මග මානවක කුමාරයාට ඔහුගේ දෙමව්පියෝ විසින් ඔහුටම ඔවුන්ගේම කුලයට අයත් පරපුරට අයත් කෙනෙක් විවාහ කරලා දෙනවා. මෙහෙම විවාහ වෙලා බිරිඳ සහ දරුවන් සමගින් සාමකාමී බොහෝම හොඳ ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මෙහෙම කාලයේ ගෙවි යද්දී ඔහු මහා දානපතියෙක් බවට පත් වෙනවා. සිල් රකින්නවා. නිරන්තරයෙන් පංචශීලය රක්ෂා කෙරෙති. එකල ඒ ගම ගෙවල් 30ක් වන්නේ ඒ 30ක් පමණ මිනිස්සයෝ එක් දවසක් ගම මැදේ සිට කර්මාන්ත කරන්නාය. බෝධිසත්වයෝ සිටිතන පයින් වැලි පීරා කසල ඉවත් කොට ඒ ප්‍රදේශය සිත් කලු කොට සිටියාය. එකල අනෙකෙක් අවුත් නෙතැන්හි සිටියේය. බෝධිසත්වයෝ අනික් තැනෙක් කසල හැර සිත් කලු කොට සිටියාහුය. එතැන්හි අනෙකෙක් අවුත් සිටියේය. බෝධිසත්වයෝ නැවත අන්තෙනෙක යයි සියල්ල උන්ම සිටිතැන් සිත් කලු කොට මෑත භාගයෙහි එතන මණ්ඩපයක් කර ඌහ. පසුව මණ්ඩපයත් හැර ශාලාවක් කර ඌහ. ඒ ශාලාවෙහි සැතපෙන්නට පෝරු අතුත පින් පැන් සලක් තැබ්බූහ. එකල ඒ ගමෙහි ගෙවල් 30ක් පමණ තිබුණා. මේ මග මානවක කුමාරයා මේ ගමේ අර හිටිය 30ක් පමණ වූ පිරිස සමගින් එකට එකතු වෙලා කටයුතු කරන එක අවස්ථාවකදී මග මානවක කුමාරයා ඔහු සිටිය එම ස්ථානයන්හි තමන්ගේ දෑත් දෙපයේ වීරියෙන් පිරිසුදු කිරීමක් කරනවා. මෙහෙම පිරිසුදු කිරීමක් කරලා යම් ඉඩම් කැබැල්ලක් නැත්නම් පරිසරය පවිත්‍ර කරලා යම් බිම් කොටසක් පිරිසුදු කරනවා. මේ බිම් කොටස ඒ ගමෙහිම කෙනෙක් ඇවිල්ලා මේ මග මානවක කුමාරයාගෙන් ඉල්ලා සිටිනවා. ඔහු බොහෝම කැමැත්තෙන් කිසිදු වෛරී සිතුවිල්ලක් සිතෙහි කිසිම කහටක් නැතිව බොහෝම කැමැත්තෙන් මෙය පරිත්‍යාග කරනවා. නැවතත් තවත් ස්ථානයක් මේ වගේ ස්ථාන ගණනාවක් පිළිසකර කරනවා. මේ සෑම ස්ථානයක්ම මග කුමාරයාගෙන් නැත්නම් මග මානවක කුමාරයාගෙන් අර ගමේ හිටිය පිරිස් ඉල්ල ගන්නවා. මග මානවක කුමාරයා මේ සෑම ස්ථානයක්ම උන්ට පරිත්‍යාග කරනවා. ඒ වගේම මේ ස්ථානයේ තවත් තැනක් පිරිසිදු කරලා ඔහු
මණ්ඩපයක් සකසනවා. මේ මණ්ඩපය සැකසුවාට පස්සේ මේ මණ්ඩපයත් තවත් කෙනෙක් ඇවිත් ඉල්ල ගන්නවා. ඉන් අනතුරුව ශාලාවක් ඉදි කරනවා. මේ ශාලාවක් ඉදි කරලා මේ ශාලාවේ ආසන පහසුකම් ආදිය සකසලා පෑන් හලක් ඉදි කරනවා. යන එන අයට ගිමන් හැර ගන්නට පෑන් ටිකක් පිපාසය නිවා ගන්නට පෑන් ටිකකින් මේ වගේ පහසුකම් සමාජ සේවාවන් රාශියක් මොහු තනියෙන් සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරගෙන යනකොට මෑත කාලයේ ගම්වැස්සෝ 30 දෙනෙක් බෝධිසත්වයන් වහන්සේ හා එක් වූහ. බෝධිසත්වයෝ ඔවුන් 30 දෙනා පංචශීලයේ පිහිටුවා එතෙන් පටන් ඔවුන් හා සමග කුසල් කෙරෙමින් නැවිදිති. ඔව්හු හැම දිනත් බෝධිසත්වයන් හා සමග කුසල් කරන්නාහු උදෑසනම නැගී සිට වැය පුරෝ මොහොල්ගත් අත් ඇතිව සතර මං සන්ධියාදියෙහි මෝලින් ගල්ලන උදුරා පෙරලත් රතයක් ආදියෙහි වැද ගන්නා වූ ගල් කපා දමති. එම විසම තැන් සම කරති. දඬුලති පොකුණු කනිති. ශාලාවල් කෙරෙති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. මෙසේ බොහෝසේ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා සීල රසංරක්ෂණය කළාහුය. එකල්හි ඔවුන්ගේ ගම් මුදලි මෙසේ සිටිය. දැන් පස්සේ මේ ගමේ සිටිය සියලු දෙනා මග මානවක කුමාරයා සමග එකතු වෙනවා. මග මානවක කුමාරයා යහපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඔහු ඒ ගම්වැසියන් හැමදෙනාම පංචශීලයෙහි පිහිටුවලා පංචශීල ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීමෙහි වැදගත්කම පෙන්වා දීලා ඔවුන් සීලවන්තයින් බවට පත් කරනවා. මෙහෙම සමගියෙන් කටයුතු කරගෙන යනකොට මේ අය හිමිදිරි පාන්දරින් නැගිටලා ශ්‍රම දාණයට අවශ්‍ය කරන උපකරණ සියල්ල රැගෙන කැටි උදුළු පොරෝ යකඩේ නියාදී මේ සියල්ලක් රැගෙන ගිහිල්ලා ගමේ පොදු ස්ථානයන් වල ශ්‍රම දාන කටයුතු කරනවා. වැව් පොකුණු මම් මාවත් ඇලවේලි ශාලාවන් ආදී මේ පොදු ස්ථානයන්ට අයත් සියලු දේ මේ අය ඉතාමත් සහයෝගයෙන් සිද්ධ කරනවා මග මානවක කුමාරයාගේ මග පෙන්වීම යටතේ. එහෙම කරගෙන යනකොට මේ ගමේ ඉන්න ගම් මුදලාලි ගම් මුදලි හෙවත් ගමේ ඉන්න ප්‍රධානියා මෙහෙම කල්පනා කරනවා. වශයෙන් එකල්හි ඔවුන්ගේ ගම් මුදලි මෙසේ සිටිය. මම පෙර මේ මිනිස්යන් රාබොන කල්හි ප්‍රාණඝාතය කරන කල්හි රාසලකට කහවණුවක් න්‍යායෙන් දඩමුඩු නොමද අය පඳුරු වර ගැනීම වශයෙන් වස්තු ලබමි. දැන් වූ කලී මග මානවකයෝ සිල් රැක්වමි කියා ඔවුන් ප්‍රාණඝාතාදිය කළ නොදෙති. දැන් වනාහි උන්ලවා පන්සිල් රැකවන්නෙමි වේදයි කියා කිපි රජ්ජුරුවන් කරා ගොස් කියන්නේ ස්වාමීනි බොහෝ හොරු එක්ව ගම් පැහැරීම් ආදිය කෙරෙමින් ඇවිදිති. රජ්ජුරුවෝ ඔහුගේ වචනය ආසාතෝ ගොස් ඔවුන් නැම දෙනාගෙන වයි කිව්ය. හෙතෙම ගොස් සියල්ල උන්ම බැඳගෙන අවුත් රජ්ජුරුවන් වහන්සේ සොරුන් නැම දෙනාගෙන ලදැයි රජ්ජුරුවන්ට දැන්විය. රජ්ජුරුවෝ ඔවුන් කළ කාර්ය නොවිචාරා සුද්ධ නොකොටම මුන් හැම දෙනාම ඇතුන්ලවා මඩවයි කිව්ය. ඉක්බිත්තෙන්නේ සියල්ල උන්ම රාජාදි ගණයෙහිලා වැදහොවා ඇතු ගෙන්නවාලුය. දැන් මෙහෙම මේ අය ගමේ පොදු වැඩ කරගෙන යනකොට ඊටමත්
හොඳ සීලවන්තයින් බවට මේ අය පත් වෙලා කටයුතු කරගෙන යනකොට මේ ගමේ ඉන්න ගම් මුදලි හෙවත් ගම් මුලා දෑනියා මෙහෙම හිතනවා. මේ අය ඉස්සර මෙහෙම නෑ. මේ අය පාප කර්මයන් සිද්ධ කරනකොට ප්‍රාණඝාත ආදී සිද්ධ කරන මට කොටහක් ලැබෙනවා. ඒ වගේම මේ අය විසමචාරී ක්‍රියාවන් කරනකොට ඉම්මට දඩ මුදලක් ගන්න පුළුවන්. දැන් මේ කිසිවක් නෑ. ගම් මුදලි මෙහෙම කල්පනා කරලා ගිහිල්ලා රජතුමාට මේ අය මේ ගම් මුදලි මෙහෙම කියනවා. රජතුමනි, අපේ ගම්වරයේ බොහෝම දරුණු හොර කල්ලියක් ඉන්නවා. මේ අය ගම විනාශ කරනවා. ගමේ තියෙන වස්තුන් හොරකම් කරනවා. ගෙවල් බිඳිනවා. මේ ආදි වශයෙන් සඳහන් කරාම රජතුමා කියනවා වහාම ඔබ ගිහිල්ලා මේ අය අත්අඩංගුවට අරගෙන එන්න. ගම් මුදලි ගිහිල්ලා ගම් මුදලි හෙවත් ගම් මුලා දෑනි ගිහිල්ලා මේ අයව කුදලගෙන අරගෙන එනවා රජමාලිගාවට රජවාසලට. අරගෙන ඇවිල්ලා මේ අය රජමැදුරේ මිදුලෙහි නතර කරාට පස්සේ රජතුමා කියනවා වහාම මේ අය ඇතුල්ලවා පාගවලා මරවන්නට කියලා නියම කරනවා. කිසිම විමසීමක් කරේ නෑ රජතුමා. රජතුමාට විශ්වාසය තිබුණේ Tamanට ගමේ තොරතුරු සපයන්නා වූ ගම් මුලා දෑනියා පිළිබඳව පමණයි. ඒ නිසා ඔහුගේ අර වංචනික සිතුවිල්ල වංචනික ක්‍රියාකාරකම් සියල්ල වහගෙන මොහු බොහෝම හොඳ කෙනෙක් වගේ රජතුමාට ගිහිල්ලා කේලමක් කියනවා. මෙහෙම කේලම කිව්වට පස්සේ රජතුමා මේ අය ගෙනල්ලා දැන් ඇතුළවා පාගවා මරවන්නට තීරණය කරනවා. එකල්හි බෝධිසත්වයෝ තමන්ගේ සියලු පර්සදයට අවවාද කරන්නෝ තොපි සියල්ල සීලයන් ආවර්ජනා කරව කේලම් කීතැනැත්ත ඔහුගේ කෙරෙහිත් රජ්ජුරුවන් කෙරෙහිත් ඇතුන් කෙරෙහිත් තොපගේ ශරීරයෙහි සමකොට මෛත්‍රී කරවයි කිව්ය. ඔවුන් එපරිද්දෙන්ම කළාහුය. ඉක්බිත්තෙන් ඔවුන් හැම දෙනාම මඩන පිණිස ඇතුන් අකුස්සෙන් කොටා ළඟට මෙහෙවාලූය. ඒ ඇත් ළඟට නොවදනේය. හඬින් හඬා පලා යන්නේය. ඒ දැක අනික් ඇතෙකු ගෙනාවාහුය. ඔහුත් එපරිද්දෙන්ම ගියේය. රජ්ජුරුවෝ ඒ ඇතුන් මිනිසුන් නොමඬනා බැව් දැක මොවුන් අත කිසි ඖෂධයක් වන්නට උවමනවැ පරීක්ෂා කරවයි කිව්ය. පරීක්ෂා කරන්නාහු නොදැක නැත රජ්ජුරුවන් වහන්සේයි කිව්ය. එසේ වී නම් කිසියම් මන්ත්‍රයක් ඇත පරීක්ෂා කරව තොප පිරිවරණ මන්ත්‍රයක් ඇද්දැයි ඔවුන් අතින් විචාරවයි කිව්ය. එබස්සතා රාජ පුරුෂයෝ විචාලාහුය. බෝධිසත්වයෝත් ඇතැයි කිව්ය. රාජපුරුෂයෝ ඔවුන් පිරිවරණ මන්ත්‍රය ඇතැයි රජ්ජුරුවන්ට දැන්වූය. රජ්ජුරුවෝ හැම දෙනාම සමීපයට කැඳවා තොප දන්නා මන්ත්‍රය කියවයි කිව්ය. බෝධිසත්වයෝ කියන්නෝ රජ්ජුරුවන් වහන්ස අනික් අපගේ මන්ත්‍රයක් අම් නැත්තේය. අපි කිසිත් පමණ දෙන තිසෙක් පමණ දෙන ප්‍රාණවද නොකරම්හ සොරකම් නොකරම්හ කාම මිත්‍යාචාරයෙහි නොහැසිරෙම්හ බොරු නොකියම්හ රා නොබොම්හ මෛත්‍රී භාවනා කරම්හ දන් දෙම්ම මන් සම කරම්හ පොකුණු කරම්හ ශාලා කරම්හ මේ අපට මන්ත්‍ර වන්නේය පිරිතුත් වන්නේය වැඩත් වන්නේයයි කිව්ය. දැන්
අර ගම් මුදලිගේ නැත්තම් ගමේ ප්‍රධානියාගේ කීමට රජතුමා මේ අය ඇතුන්ලවා පාගවා මරවන්නට නියම කරනවා. මෙහෙම නියම කරගෙන ගිහිල්ලා ඇතුන් මේ රජමාලිගාවට ගෙනල්ලා දැන් ඇතුන්ට හෙන්ඩුවෙන් අනිනවා. ඇනලා කුලප්පු කරනවා. කේන්තියන විදිහට මේ ඇතුන්ට වද දෙනවා. වද දීලා මග මානවක කුමාරයා ඇතුළු මේ පිරිස ඉන්න දෙසට යන්නට ඉඩ සලස්වනවා. නමුත් මේ එකම හස්තියෙක්වත් ඒ දෙසට යන්නේ නැහැ. මොකද මග මානවක කුමාරයා මේ අයට පැහැදිලි කරා. ඔබලා හැම දිනාම මේ අපිව වද බන්ධනයට රැගෙන ආපු ගම් මුදලිහිවත් ගම් මුලා දෑනියා කෙරෙහිවත් රජු කෙරෙහිවත් අපිව මරන්නට එන ඇතුන් කෙරෙහිවත් කිසිදු වෛරී චේතනාවක් තබා ගන්නට එපා. මෛත්‍රී සහගතව කටයුතු කරන්න. මෛත්‍රී කරන්න. වෙන අපිට කළ හැක්කක් දැන් නැත. මේ වෙලාවේ මේ ඇතුන් පසුපසට හඹා ගිය විට රජතුමා කියනවා රාජපුරුෂයන්ට වහාම ගිහිල්ලා බලන්න. මේ අය අතේ තියෙන්න පුළුවන් යම් ඖෂධයක්. ඇතුන් බිය වී යන යම් ඖෂධයක් තියෙන්න පුළුවන්. රාජපුරුෂයෝ ගිහිල්ලා බලනවා. බලලා නැවත ඇවිල්ලා ප්‍රකාශ කරනවා රජතුමනි ඖෂධයක් නැත. එහෙමනම් වහාම ගිහිල්ලා පරීක්ෂා කරව ඔවුන් තුල යම් මන්ත්‍රයක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවේ ගිහිල්ලා අහනවා ඔබලා ළඟ යම් මන්ත්‍රයක් තියෙනවද? ඒ වෙලාවේ මග මානවක කුමාරයා පැහැදිලි කරනවා අපි ළඟ මන්ත්‍රයක් තියෙනවා. අපි බොහොම හොඳ වැඩ කරන පිරිසක්. අපි මෛත්‍රී කරන පිරිසක්. අපි දන් දෙන පිරිසක්. සමාජ සුබ සේවා සඳහා කටයුතු කරන පිරිසක්. ඒ හැර අපි ළඟ වෙන මන්ත්‍රයක් නැහැ. අපි නිරන්තරයෙන් පංචශීල ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අපි දන් දෙනවා, සිල් රකින්නවා, පිරිත් කියනවා. මේ විදිහට අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ නියැලිලා කටයුතු කරන පිරිසක්. මේ විදිහට සඳහන් කරාම මේ රජතුමා කල්පනා කරනවා ගම් මුදලිහිවත් ගම් මුලා දෑනියා මහා වංචාකාරයෙක්. මොහු කියන්නේ බොරු. ඒ නිසා පසුව රජතුමා එසේ අසූ රජ්ජුරුවෝ ඔවුන් කෙරෙහි පැහැද කේලම් කී තැනැත්තහු සියලු වස්තුවත් ඔව්හු තුමුත් ඔවුන්ටම පාවා දුන්නාහුය. ඔව් හැම දෙනම එතැන් පටන් කැමති පරිද්දෙන් වැඩ වඩා කුසල් කරන්නාහුය. සතර මං සන්දියෙහි මහත් වූ ශාලාවක් කරම්හයි වඩුවකු කැඳවා ශාලාවක් කරන්නට පටන් ගත්තූය. ස්ත්‍රීන් කෙරෙහි ආලය මද බැවින්නේ ශාලාව කිරීමට ස්ත්‍රීන් සමාදන් නොකර ඌය. දැන් රජතුමා මේ මග මානවක කුමාරයා ඇතුළු පිරිස හොඳ පිරිසක් බව අවබෝධ කරගෙන ඒ සත්‍යතාවය දැනගෙන අර ගම් මුදලි හේවත් ගම් මුලා දෑනියාව වංචාකාරයෙක් ලෙස කල්පනා කරලා ඔහු සතු සියලු ධනයත් ගම් මුදලිත් ඔවුන්ටම පවරලා දෙනවා. ඔවුන් යටතේ ගම් මුදලිට නැවත සේවය කරන ලෙස. ඒ අනුව මේ තරුණයින් හැම දෙනාම එකතු වෙලා ශාලාවක් ඉදි කරනවා. ශාලාවක් ඉදි කරන්නට වඩුවෙකුට කතා කරලා මේ ශාලාව ඉදි කරන්නට ආරම්භ කරනවා කටයුතු කරනවා. එසමයෙහි බෝධිසත්වයන්ගේ ගෙයි සුධර්මා චිත්‍රාය නන්දාය සුජාතායයි ස්ත්‍රීහු 4 දෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් සුධර්මා වූ වඩුවාහා එක්ව බෑනනි මේ ශාලාවට මානායක කරවයි කියා අල්ලස් දුන්නූය. මේ අය ශාලාවක් ඉදි කරන්නට තීරණය කරනවා ඒ ගමේ පොදු සේවාවන් සඳහා ප්‍රජා සත්කාරයක් හැටියට. මේ ඉදි කරන ශාලාවට කාන්තාවෝ සහසම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ අය කාන්තාවන් කෙරෙහි ආලය මද පිරිසක්, බොහොම සීලවන්ත පිරිසක්, සිල් රකින්න පිරිසක්. ඒ නිසා මේ අය කාමභෝගී ජීවිතයට තරම්
ලෙන්ගතු නැහැ. ඉතින් ඒ නිසා මෙහෙම වෙනකොට මේ මග කුමාරයාගේ ඒ නිවසේහි සිටිනවා කාන්තාව 4 දෙනෙක්. සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා කියලා. මේ සුධර්මාව මුලින්ම කල්පනා කරනවා මේ ශාලාවට මමත් දායකත්වයක් දරුවොත් හොඳයි. ඒ නිසා එහි ඉදිකිරීම කටයුතු කරන වඩුවාට කතා කරලා කියනවා වඩුවට අල්ලසක් දෙනවා මාව මෙහි නායකත්වෙහි තබා ගන්න කියලා. වඩුවා යහපතයි ගිවිස පළමු කොට කැණි මණ්ඩලට උන් දණ්ඩක් කපා වියලා සැසවිත් විද කැණි මණ්ඩල කොට නිමවා කඩකින් වසා වෙලා තුබුයේ ඉක්බිත්තෙන් ශාලාව කොට නිමවා කැණි මණ්ඩල උඩ නගන අවස්ථාවෙහි අනේ අපි එකක් සිහි නොකලම්හයි කීය. දැන් වඩුවා මේ ශාලාවේ කටයුතු කරගෙන යනවා. කරගෙන යනකොට දැන් සුධර්මාව මුලින්ම මෙයාට අල්ලසක් දුන්නා. ඒ දීලා කිව්වා මම මේ ශාලාවේ කොටස්කාරයෙක් කරගන්න, නායකත්වයට ගන්න. හොඳයි කියලා වඩුවා මොකද කරන්නේ? මේ මුදල් ටික අරගෙන වියලි දණ්ඩක් විත් විදලා වෑයෙන් සැහැලා කැණි මණ්ඩලක් සකස් කරනවා. කැණි මණ්ඩල සකස් කරලා අර සුධර්මාවන්ගේ නිවසේම රෙදි කඩකින් වහලා තැම්පත් කරලා තියෙනවා. මෙහෙම තැම්පත් කරලා තියලා පසුව දැන් ශාලාවේ වැඩ නිම වෙන්නට වහලේ කටයුතු තියෙන්නේ. මේ කටයුතු සිද්ධ වෙනකොට මෙයා මතක් කරනවා අපිට එක දෙයක් අමතක වුණා. මොකක්ද කියලා අහනවා මග මානවක කුමාරයා. අපිට මේ ශාලාවට කැණි මණ්ඩලක් සකස් කරන්නට අමතක වුණා. මේ විදිහට මතක් කරාම පින්වත කුමක් දැයි කී කල්හි කැණි මණ්ඩලක් වමනාවේ දැයි කීය. වන්නාට අපිගෙන යම්හයි කී කල්හි දැන් කැපූ කැදණ්ඩකින් කරන්නට නොපිළිවන් වන්නේ යයි පළමු කොට කපා සැසවිද තිබූ කැණි මණ්ඩලක් ලද මැනවැයි කීය. දැන් කුමක් කරමුදෝයි කී කල්හි ඉදින් කිසි කෙනෙකුන්ගේ ගෙයි කර්මාන්ත කොට නිමවා තුබූ කැණි මණ්ඩලක් නැත්නම් එසේ වූ කැණි මණ්ඩලක් සොයවයි කිව්ය. දැන් වඩුවා සිහිපත් කරනවා හරි වැඩේ. අපිට එක දෙයක් අමතක වුණානේ මේ ශාලාව ඉදි කරගෙන යනකොට. ඒ වෙලාවේ මග කුමරු අහනවා පින්වත මොකක්ද? ඒ වෙලාවේ වඩුවා පැහැදිලි කරනවා මට මේක කියන්න අමතක වුණා. කැණි මණ්ඩලක් ඕනේ මේ වහලේ කටයුතු අවසන් කරන්නට. ඒ වෙලාවේ මග මානවක කුමාරයා පැහැදිලි කරනවා එහෙමනම් අපි දණ්ඩක් සකස් කරලා කපලා විදලා මේ කැණි මණ්ඩල සකස් කරමු. ඒ වෙලාවේ වඩුවා පැහැදිලි කරනවා අපි මේ අමුවෙන් දැව සකස් කරලා තනන කැණි මණ්ඩල පැවැත්මක් නැහැ. ඒ නිසා මේ හදිසියේ කැණි මණ්ඩලක් සකස් කරන්නට පුළුවන් කමක් නැහැ. අපි කවුරුන් හෝ සකස් කරලා තියෙන කැණි මණ්ඩලක් ඇතනම් එය මිලේට ගනිමු. අරගෙන අපි ඒ කැණි මණ්ඩල සවි කරමු කියලා වඩුවා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ අය හැමදෙනාම එකතු වෙලා දැන් කවුරුන් ළඟ හෝ සකස් කරන ලද කැණි මණ්ඩලක් ඇද්දැයි සොයනවා. ඔව් හැමදෙන සොයන්නා වූ සුධර්මාවන්ගේ ගෙයි තිබූ කැණි මණ්ඩල දැක මිලයට ඉල්වා නොලද්ද. සුධර්මාවගේ නිවසට යනවා. ඒ කැණි මණ්ඩල තියෙනවයි කියලා වඩුවා දන්නවා. නමුත් ඔහු ඒ බව කියන්නේ නැහැ. මේ අය හොයමු කියලා හොයනවා. හෙව්වහම සුධර්මාගේ නිවසේ කැණි මණ්ඩලක් තියෙන බවට වඩුවා විසින්ම ඉඟි පානවා. මෙහෙම පෙන්නලා දැන් මේ අය සුධර්මාවගෙන් මේ කැණි මණ්ඩල මිලයට ඉල්ලනවා. ඒ වෙලාවේ එකල සුධර්මාවන් විසින් නිදින් මායේ ශාලාවට එක්කොට ගැනුනම් කැණි මණ්ඩල දෙන්නේ මේ වේදයි කී කල්හි
අපි ස්ත්‍රීන් සමාදන් කොට නොගනුම් හයි කිව්ය. එබස් ඇසු වඩුවා කියන්නෝ ආර්යායනි තෙපියම කුමක් කිව්වද බ්‍රහ්ම ලෝකය හැර සෙසු ස්ත්‍රීන් නැති තෙනෙක් නම් නැත. කැනි මණ්ඩල ඇරගැනුව එසේ කල්හි අපගේ කර්මාන්ත වහා සමුර්ධ වන්නෝ යයි කීය. ඒ වෙලාවේ සුධර්මාවෝ මේ කැනි මණ්ඩල මිලට දෙන්න කැමති වෙන්නේ නැහැ. මේක පරිත්‍යාගයක් හැටියටයි ඇය කරන්න සූදානම් වෙන්නේ. ඇයත් මෙහි කොටස්කරුවෙක් වෙන්නයි උත්සාහ කරන්නේ. ඒ වෙලාවේ මග කුමාරයාගේ පිරිස පැහැදිලි කරනවා අපි මේකට කාන්තාව සම්බන්ධ කරගන්න හිතුවේ නැහැ. ඒ කිසිම කෙනෙක් නැතුව අපි මේ හදන්නයි උත්සාහ කළේ. මේ වෙලාවේ වඩුවා ප්‍රකාශ කරනවා මේ ලෝකයෙහි බ්‍රහ්ම ලෝකේ හැර මේ ලෝකයේ වෙන කිසිදු තැනක ස්ත්‍රී නැති තැනක් නැහැ. ඒ නිසා මේ සුධර්මාවන්ගේ කැනි මණ්ඩල ලබාගෙන මේ ශාලාවෙහි වහලයට සවි කරලා අපේ කර්මාන්තේ සමෘද්ධිමත් කරගනිමු. මේ විදිහට ප්‍රකාශ කළා. ඔව් හැම දෙන යහපතයි කියා කැනි මණ්ඩලගෙන ශාලාව කොට නිමවා ඉන්නා පෝරු වතුට ඒතන පින්පැන් සල් තබ්බවා නිරන්තරයෙන් දුගී මගී යාචකයන්ට දෙන ලෙස කැඳබත් තැම්බූය. තවද ඒ ශාලාව වටකොට පවුරක් බැඳවා දොරක් ලවා පවුර ඇතුළත වැලි තබ්බවා පවුරේ පිටත තල් පැල පන්තියක් රෝපණය කර ඌය. මේ අය මේ කැනි මණ්ඩලත් අරගෙන සුධර්මාවන්ගේ කැනි මණ්ඩල මේ වහලයට සවි කරලා මේ ශාලාවේ වැඩ කටයුතු නිම කරලා ශාලාව වටා පවුරක් බඳිනවා. දොරක් දානවා. මේ විදිහට මේ ශාලාවට ආරක්ෂාව සැපේන ක්‍රමවේදයන් සකසලා ඇතුළත පවුර ඇතුළත වැලි අතුරුවනවා. පවුරෙන් පිටත තල්පැල කීපයක් රෝපණය කරනවා. මේ විදිහට මෙහි අලංකාරය ඇති කරනවා. චිත්‍රාවෝත්නේ ශාලාව සමීපයෙහි උයනක් කර ඌය. ඒ උයන මල් පල ගන්න උන් අසවල් ගසෙක් නැතයි නොකිය හැකි සියලු ගස්ම ඇත්තේ. චිත්‍රාවුත් මේ ශාලාව අවටම උයනක් සකස් කරනවා. මේ උයනේ මල් පල දරන්නේ නැති කිසිම ශාකයක් නැහැ. සියලුම ශාක මේ උද්‍යානයේ තියෙනවා. නන්දාවෝත් නෙතනම පොකුණක් කර ඌය. ඒ පොකුණ පස්වනක් පියුමෙන් සැදින සිත් කලුය. නන්දාවෝ මේ ස්ථානයේම පොකුණක් හදනවා. මේ පොකුණ පස් පියුමින් සමන්විත අලංකාරමත් පොකුණක්. සුජාතාවෝ ඌ කලී කිසියම් පින්කමක් නොකර ඌය. ඉක්බිත්තෙන් බෝසතානෝ මවුන්ට උපස්ථාන කිරීමය පියන්ට උපස්ථාන කිරීමය කුලදෙටුවන්ට උපස්ථාන කිරීමය බොරු නොකීමය පරුස වචන නොකීමය කේලම් නොකීමය මසුරු මල දුරු කිරීම යන සප්තවිධ ඌර්තයක් සමාදන් වූහ. බෝධිසත්වයන් වහන්සේ ඇතුළු මේ පිරිස හැමදෙනාම මේ ශාලාව ඉදි කරලා ඒ මග මානවක කුමරුගේ නිවසේ සිටිය කාන්තාවෝ 4 දෙනාගෙන් 3 දෙනෙකුත් මේට සම්බන්ධ වෙලා සුජාතාව සම්බන්ධ වුණේ නැහැ. සම්බන්ධ වෙලා අනික් අය මේ අලංකාරමත් කළා. ඒ වගේම මේ අය සප්ත වෘතයක් සමාදන් වුණා. මවුන්ට උපස්ථාන කිරීම, පියන්ට උපස්ථාන කිරීම, කුලදෙටුවන්ට උපස්ථාන කිරීම, බොරු නොකීම, පරුෂ වචන නොකීම, කේලම් නොකීම, මසුරු මල දුරු කිරීම. ඒ බවම
මාතා පෙත්ති බරං ජන්තු කුලේ ජෙට්ටා පචායිනං සන්නං සකිල සම්බාසං පේසුනෙයප් පහයිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝධා බිබුන්නරං තං වේ දේවාතාවතින්සා ආහු සප්පුරිසෝ ඉති. මේ විදිහට මේ අය සප්ත උතයක් සමාදන් වෙලා මේ කරුණු ඔස්සේ කටයුතු කරනකොට මේ පින්කම් කටයුතු වල නියැලිලා පින් වැඩෙන කටයුතු කරලා සක්‍ර දේවේන්ද්‍රයාව උත්පත්තිය ලබනවා. නැවත මග මානවක කුමාරයා දිව්‍ය ලෝකේ. මෙහෙම උත්පත්තිය ලබලා සක්‍ර දේවේන්ද්‍රව උපන්නා උය බෝධිසත්වයන්ගේ සහාය මනුස්සයෝද ඒ දිව්‍ය ලෝකයෙහි උපන්නා උය. එකල තව්තිසා භවනෙහි අසුරයෝ වාසය කෙරති. සක්‍ර දේවේන්ද්‍රයෝ අපට අසාධාරණ රාජ්‍යයෙන් ප්‍රයෝජන කිම්දැයි අසුරයන් දිව්‍ය සුරාව පොවා මත් වූ උන් දෙක කුල ගන්වා මහමෙර පත්ලේ එළූය. දැන් මේ මග මානවක කුමාරයා මේ විදිහට සප්ත උතයක් සමාදන් වෙලා මේ මහත් පින් වැඩෙන පින්කම් කරලා ගිහිල්ලා නැවත දිව්‍ය ලෝකයේහි සක්‍ර දේවේන්ද්‍රයා වෙලා උත්පත්තිය ලබනවා. මෙහෙම උත්පත්තිය ලබලා කල්පනා කරනවා දැන් මේ වෙනකොට දිව්‍ය ලෝකය අසුරයන්ගේ පුරවරයක් කරගෙනයි අසුරයෝ ඉන්නේ. මුලදී සඳහන් කළ පරිදි සක්‍ර දේවේන්ද්‍රයා ඉවත් වූවා අසුරයන් මේ අසුරපුරයක් කරගෙන ඉන්නේ. ඒ වෙලාවේ කල්පනා කරනවා අනුන් තමන්ගේ රාජ්‍ය අනිකෙකු විසින් පාලනය කරද්දී කුමටද මෙහි ඉඳලා පළක් නැහැ. අනුන් යටතේ තමන්ගේ රාජ්‍ය අනුන්ට දීලා බලාගෙන ඉඳි පළක් නැහැ. මෙහෙම කල්පනා කරලා බෝසතාණන් වහන්සේ ඔවුන්ට අසුරයන්ට දිව්‍ය සුරාව පොවනවා. දිව්‍ය සුරාව පොවලා මේ අය මහා මේරු පර්වතයේ පාමුලට ගිහිල්ලා දානවා. මෙහෙම දමලා ඔව්හු ඇම දෙන අසුර භවනයට පැමිණියෝය. අසුර භවනය නම් මහමෙර යට තව්තිසා දිව්‍ය ලෝකෙහි සක්‍රපුරය මෙන් දසදහසක් යොදුන් පමණ තැන් ඇත්තේය. එහි දෙවියන්ගේ පර සතුරුක මෙන් පාටලී නම් කල්පස්ථායි යුක්ෂයක් නැත. දැන් අසුරයන් අසුර පුරවරයට ගිහිලා දැම්මට පස්සේ මෙහි තිබෙනවා කල්පස්ථායි උක්ෂයක්. එය චිත්‍රපාටලී නම් කල්පස්ථායි උක්ෂය. මේ චිත්‍රපාටලී කල්පස්ථායි උක්ෂේ ඒ අසුරයෝ චිත්‍රපාටලී උක්ෂය මල් පිපී ගිය කල්හි මේ අපගේ දිව්‍ය ලෝකය නොවේයි. දිව්‍ය ලෝකයෙහි පර සතු මල් පිපෙන්නේ. එසේයින් මේ දිව්‍ය ලෝකය නොවේයි දනිති. දැන් මේ අය කල්පනා කරනවා දිව්‍ය ලෝකයේ නෙමෙයි මේක. මොකද චිත්‍රපාටලී නම් උක්සේ මල් පිපෙනකොට අසුරයෝ දැනගන්නවා මේක දිව්‍ය ලෝකයේ නෙමෙයි. දිව්‍ය ලෝකයේ පිපෙන්නේ පරසතු මල්. මේ විදිහට අවබෝධ කරගෙන දනිති එකල්හි ඔව්හු ජරා සක්‍රයා අපසුරාවෙන් මත් කොට මහා සමුද්‍රයට දැම්මා. අපගේ දිව්‍ය ලෝකය ගත එසේ හේයින් අපි ඔහු හා සමග යුද්ධ කොට අපගේ දිව්‍ය පුරය ගනුම් හයි තැඹක් ඔස්සේ නැගගෙන ඌ කුහුඹුවන් මෙන් මහමෙර ඔස්සේ වටින් නැග්ගාහුය. එකල්හි සක්‍රයෝ අසුරයන් විසින් පරදවන ලද්දාහු 600ක් යොදුන් පමණ ඇති වෛජයන්ත රථයට නැග
නැගී දක්ෂින සමුද්‍රයාගේ මතු මත්තෙන් යන්නට පටන් ගත්තාහුය. දැන් අසුරයන්ව ආක්‍රමණය කරලා මේ සුරපුරවරය නැවතාපහු අසුරයන්ව මෙය අල්වා ගැනීමට අර මහමෙර පාමුල ඉඳලා කුහුඹුවන් ටැඹක් දිගේ එන්න වගේ මේ අය දිව්‍ය ලෝකයට එනවා. සක්‍රයාගෙන් මේ දිව්‍ය පුරය ආක්‍රමණය කරන්න. එහෙම එනකොට සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ වෛජයන්ත නම් රථයට නැගලා දක්ෂිණ සමුද්‍රයේ මතු පිටින් ඉතා වේගයෙන් යන්නට පටන් ගත්තා. ඒ යනකොට මේ මහා මුහුද මැදින් යනකොට ඒ වගේම ඉඹුල් වනය, තල් වනය පොතු වැగిරෙන කලක්වෙන් කැඩි කැඩි මුහුදට වැටුණයි කියනවා. ඉඹුල් වනයේ මැදින්, මහා මුහුද මැදින්, තල් වනයේ මැදින් මේ රථේ ඉතා වේගයෙන් ගමන් කරනවා. මෙහෙම ගමන් කරනකොට ගරුඩ පෝතකයෝ මුහුදු පිට පෙරළමින් මහා හඬින් හැඬුවාහුය. ඒ අසා සක්‍රයෝ මාතලී නම් රතාචාර්යා අතින් විචාරන්නේ සබඳ මාතලිය ගරුඩ පැටවුන් අඬන හඬ ඇසෙන්නේය. මේ කුමන ශබ්දයක දැයි විචාලෝය. ස්වාමීනි නුඹ වහන්සේගේ රත වේගයෙන් ඉඹුල් වනය කැඩී වැగిරෙන හේයින් ගරුඩ පෝතකයෝ මරණ බයින් තැතිගෙන ඒක කෝලාහල කොට හඬති. මේ වෙලාවේ අර සක්‍ර දේවේන්ද්‍රයා වෛජයන්ත නම් රථයෙන් ගමන් කරනකොට ඉතා වේගයෙන් යනකොට මේ ඉඹුල් වනය, තල් වනය ආදී මේවායේ පොතු ගැලවිලා අතු කැඩිලා වැටෙනකොට ගරුඩ පෝතකයෝ ගුරුළු පැටව් ආදිය ඔවුන්ගේ බිත්තර කැඩිලා කූඩු කඩාගෙන වැටිලා මේ ජලයෙහි උවද ජලජ ජීවීන් විනාශ වෙනවා. ඒ වගේම පරිසරයේ උවද අනිකුත් ජීවීන් විනාශ වෙනවා. මේ විදිහට සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා අපේ මේ යුද්ධය නිසා මේ අහිංසක සත්තු මියදෙනවා. යුද්ධයක් ඇති වුණු තැන විනාශ ගොඩයි. ජීවී අජීවී සියලු පරිසර වෙනසෙනවා. ඒ නිසා මේ නතර කරමු. නතර කරලා අපි අසුරයන්ට මෙහි ජයග්‍රහණය ලබා දෙමු. කම් නැත මාතලිය රතය නතර කරන්න. එබස් ඇසූ මහබෝසතානෝ කියන්නේ සබඳ මාතලිය අප නිසා මොහු පීඩාවට නොපැනීමෙත්වායි. අපි ආශ්චර්යයක් නිසා ප්‍රාණවදයක් නොකරම්හ. මොවුන් නිසා අපි ජීවිතය පරිත්‍යාග කොට අසුරයන්ට ජය දෙම්හ මාතලිය රතය නවත්වයි කිව්වේ. එබස් අසා මාතලී නම් දිව්‍ය රතාචාර්යා රතය වලකා අන්‍ය මාර්ගයකින් දිව්‍ය ලෝකයට අභිමුඛ කළේ. දැන් මාතලීට සක්‍ර දේවේන්ද්‍රයාව කියනවා මාතලිය මේ විනාශය දැක දැක මේ ගමන යන්න බෑ. අපි රතේ නතර කරමු. මෙහෙම රතේ නතර කරමු කියලා කිව්වහම මාතලී නම් රතාචාර්යා දන්නවා යන්නට ඕන මාර්ගය. ඔහු වෙනත් මාර්ගයකින් නැවත හරවලා රතය දිව්‍ය ලෝකයටම ආපසු යනවා. අසුරයෝ වනාහියේ රතය කැරකුණා දැක ඒකාන්තයෙන් අන්සක්වලකින් සක්‍රයෝ ආවාහුය. නැවත බලයක් ලදින් රතය වැලැක්කේ වනයි මරණ බයින් බයපත්ව පලා ගොස් අසුර භවනටම වන්නාහුය. දැන් රතය නතර කරාම අසුරයෝ කල්පනා කරනවා රතය මාතලිය කරේ රතය හැරෙව්වා වෙනත් මාර්ගයකින් දිව්‍ය ලෝකයටම. අසුරයෝ කල්පනා කරනවා වෙනත් සුරපුරවරයකින් වෙනත් කණ්ඩායමක් රැගෙන දැන් යුද්ධයට එනවා සක්‍ර දේවේන්ද්‍රයා. ඒ නිසා
බියපත් වෙලා මේගොල්ලෝ පලා ගිහිල්ලා ඉතා වේගයෙන් ගිහිල්ලා ඒගොල්ලෝ ඔවුන්ගේ පුරවරයටම යන්න ගියා. අසුර භවනටම ගියා. සක්‍රයෝත් දිව්‍ය ලෝකයට ගොස් දෙව්ලොව දෙවියන් පිරිවරණ ලදුව නුවර මැදියේ සිටියේය. සක්‍ර දේවේන්ද්‍රයාත් දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ දෙවිවරුන් මැදියේ පිරිවරාගෙන දිව්‍ය ලෝකයේම ඉන්නවා. එකෙනෙහි පොළව පලාගෙන දහසක් යොදුන් උසැති වෛජයන්ත ප්‍රාසාදය පැන නැග්ගේ. ජයගෙන සිටි පසු පැන නැගී බැවින් වෛජයන්තයයි කියා එම ප්‍රාසාදයට නම් වීය. ඉක්බිත්තෙන් සක්‍ර දේවේන්ද්‍රයෝ නැවත අසුරයන් නොයන පිණිස පස් දෙනෙක රැකවල්ලා තැවූය. මහා මේරු පර්වතයාගේ ප්‍රථමාලිංගයෙහි නාගයන් සිට වූයේ. ဒုတိ යාලිංගයෙහි ගරුඩයන් සිට වූයේ. තෘතිය යාලිංගයෙහි ධනාධන රාක්ෂයන් සිට වූයේ. චතුර්ථාලින්දයෙහි යක්ෂයන් සිට වූයේ. පංචමාලින්දයෙහි සතරවරන් මහරජ දරුවන් සිට වූයේ. මේ විදිහට වෛජයන්ත නම් රතෙන් ගමන් කරලා මේ යුද්ධයෙන් ජය ලැබීමෙන් අනතුරුව පහළ වුණා වූ මේ මහා ප්‍රාසාදයේ පහළ වුණාට පස්සේ මේ ප්‍රාසාදයට ඒ වෛජයන්ත නම් නාමය තබලා ස්ථාන පහක මුර කවුළු යොදනවා. නාගයන්, ඒ වගේම ගරුඩයින්, ඒ වගේම ධනරාක්ෂයන්, ඒ වගේම යක්ෂයන්, ඒ වගේම සතරවරන් මහරජ දරුවන් මේ හැම දිනම මේ ස්ථානයන්හි මුර කවුළු ලාලා රැකගෙන සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප විඳිනවා. එකල සුධර්මාවෝ මනුෂ්‍ය ලෝකයෙන් චුතව අවුත් ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ටම පාද පරිචාරිකාවව උපන්නාය. කැණි මණ්ඩල දුන් කුසලයෙන්නේ සුධර්මාවන්ට 500ක් යොදුන් උසැති සුධර්මා නම් මාණික්‍ය සභාවෙක් පහළ වීය. සුධර්මාව කැණිමණ්ඩල පරිත්‍යාගය කරපු කුසලයෙන් දිව්‍ය ලෝකයේ ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයාගේම පාද පරිචාරිකා වෙලා උත්පත්තිය ලැබලා සුධර්මාවන්ට මාණික්‍ය සභාවක් පහළ වෙනවා. ඒ දිව්‍ය සභාවෙහි දවල චත්‍රයේ යට යොදුනක් පමණ ස්වර්ණ පරියංකයක හිඳ සක්‍ර දේවේන්ද්‍රයෝ දිව්‍ය මනුස්සයන්ගේ කාර්යාකාර්ය විචාරන්නා වූයේ. සක්‍ර දේවේන්ද්‍රයෝ මේ දිව්‍ය සභාවෙහි අසුන්ගෙන දෙවියන්ගේ මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ විමසීමෙන් ඉනවා. චිත්‍රාවෝචුතව ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ටම පාද පරිචාරිකාව උපන්නාහුය. චිත්‍රාවොත් ඒ දිව්‍ය ලෝකෙම ඉපදිලා සක්‍ර දේවේන්ද්‍රයන්ට පාද පරිචාරිකා වෙලා උපදිනවා. උයන කර වූ කුසලයෙන් නොඋන්ට චිත්‍රා නම් උයනෙක් පහළ වීය. නන්දාවෝචුතව අවුත් ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ට පාද පරිචාරිකාව උපන්නාහුය. පොකුණ කැන වූ කුසලයෙන් උන්ට නන්දානම් පුෂ්පකරණීය පහළ වීය. සුජාතාවෝ වූ කලී කුසලයක් නොකළ බැවින් එක් වනයක කඳු රැළියක කෙකෙනියක් උපන්නාහුය. දැන් දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයා ළඟ අර තමන් මග මානවක කුමාරයාව සිටිය කාලයේදී හිටිය කාන්තාවෝ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම උපදිනවා. පින් කරපු අය, හොඳ වැඩ කරපු අය දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උත්පත්තිය ලැබුවා. නමුත් අර කිසිදු කුසලයකට සම්බන්ධ නොවුණු සුජාතාවෝ මහා වනයේක ගිහිල්ලා කෙකෙනියක් වෙලා උත්පත්තිය ලබනවා.
සක්‍ර දේවේන්ද්‍රයෝ සුජාතාවන් කොතනක උපන්නෝදෝ හෝයි පරීක්ෂා කරන්නෝ එහි උපන්නියාව දැන එතැනට ගොස් ඒකකින් අරගෙන දිව්‍ය ලෝකයට ගොස් සිත් කලු වූ දිව්‍ය පුරයත් සුධර්මානම් දිව්‍ය සභාවත් චිත්‍රලතා වනයත් නන්දානම් පුෂ්පකරණීයත් ඒකකින්නට දක්වා මොහු ඇම දෙනම කුසල් කොට මට පාද පරිචාරිකාව උපන්නාහුයතෝ ඌ කලී කුසල් නොකට තිරිසන් යෝනියෙහි උපන්නෙහිය මෙතෙන් පටන් සීල සංරක්ෂණය කරවයි අවවාද කොට පංච සීලයෙහි පිහිටුවා ඒ කඳු රැළියටගෙන ගොස් අලුවාහුය. දැන් සුජාතාව කිසිදු කුසලයකට සම්බන්ධ වුණේ නැහැ. ජීවත් වෙන කාලේ ජීවත් වෙනවා විනා ඔහේ ජීවත් වුණා. ඒ නිසා සුජාතාව මිය ගිහිල්ලා මහා වනයේක කෙකින්නක් වෙලා උත්පත්තිය ලබනවා. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා තමන් සමගින් හිටිය සියලු දෙනා දිව්‍ය ලෝකයට ඇවිල්ලා මේ දිව්‍ය සැප සම්පත් වින්දනය කරනවා. සුජාතාව නැහැ. ඉතින් සුජාතාවන්ට මේ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් පිළිබඳ පෙන්නනවා. පෙන්නලා කියනවා ඔබත් කුසල් කරන්න දිව්‍ය ලෝකයට එන්න සීලයන්හි පිහිටන්න කියලා බොහොම හොඳ අවවාදයක් දීලා නැවතත් ගිහිල්ලා ඇය හිටිය තැනටම යවනවා. ඒකෙකි නිතෙන් පටම් පන්සිල් රකින්නීය සක්‍ර දේවේන්ද්‍රයෝ කීප දවසක් ගිය කලමෝතමෝ සිල් රකින්නට සමර්ථ දෝහෝයි විමසන පිණිස එතනට ගොත් මත්ස්‍ය රූපයක් මවාගෙන බඩපෑ ඉදිරියෙහි මැද හොත්තාහුය. ඒකෙකෙනි තොමෝ මලා වූ මත්ස්‍යෙක් දෝහෝයි සංඥායෙන් ඉසටිය දැහැගෙන මත්ස්‍යා නකුට සෙලවීය කල්හි ඒකෙකෙනි මේ මත්ස්‍යා ජීවත් වන්නේ යයි අරපුව සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ දැක යහපත සිල් රකින්නට තෝ සමර්ථයයි සාදුකාර දී ගියාහුය. ඒකෙකෙනි එයින් චුතව බරණැස් නුවර කුඹල් කුලයක උපන සක්‍ර දේවේන්ද්‍රයෝ කෙකිනි කොයි උපන්නෝ දෝහෝයි පරීක්ෂා කරන්නා වූ කුඹල් කුලයක උපන්නියාව දැන රන් කැකිරෙන් ගැලක් පුරවාගෙන ගම මධ්‍යෙහි මහලු වේසයකින් හිඳ කැකිරි ගනුවයි අඬගා කියති මනුස්සයෝ අවුස්වාමීනී දුනමැනවයි කීහ. ඒ අසා සක්‍රයෝ කියන්නේ මම සීල සංරක්ෂණය කරන කෙනෙකුට දෙමි තෙපි සිල් රකුදැයි විචාලෝය. එබස් ඇසූ මනුස්සයෝ අපි සිල් රකිම් නම් කෙසේ වූ දෙයකැයි නොදනුම්හ මිලට දෙවයි කිව්ය. දැන් මේ සුජාතාව කෙකින්නක් වෙලා ඉපදිලා හිටිය මොහොතේ ඇයට නිසි මාර්ගය සක්‍ර දේවේන්ද්‍රයා පෙන්නලා නැවතත් ඇය සිටිය තැනටම ගිහින් අරලවනවා. මෙහිදී සක්‍ර දේවේන්ද්‍රයා පරීක්ෂණයක් පවත්වනවා. මේ ඉන්නා ඒ අසල දිය කඩක මියදුණු මහලුවෙකුගේ වෙස් අරගෙන සක්‍ර දේවේන්ද්‍රයා පාවෙලා එනවා. මෙහෙම එනකොට මේ කෙකින්න අර මියදුණු මහලුවෙක් යයි සිතා බඩගින්නේ හිටිය කෙකින්න මේ මහලු පැටියව හොටේට ගන්නවා. මෙහෙම අරගන්නකොට මේ මහලුවා ටිකක් දඟලනවා. ඒ වෙලාවේ මේ මහලුවව අතහරිනවා. මොහුට ප්‍රාණය තියෙනවා, ජීවය තියෙනවා, මම සිල් රකින්නවායි කියලා අතහරිනවා. එහෙම අතහැරලා දැම්මහම සක්‍ර දේවේන්ද්‍රයා සාදුකාර දෙනවා. ඔබ සිල් රකින්න සමර්ථ වෙනවා. ඔබ බොහොම හොඳයි. ඔබ සිල් රකින්නවා. එබස් ඇසූ මනුස්සයෝ සිල් රැකී නම් කෙසේ ඌ දෙයකැයි නොදනුම්හ. දැන් මේ කෙකින්න මෙහෙම වෙලා ඉඳලා නැවත කුඹල් හලක නිවසක උත්පත්තිය ලබනවා. එහෙම උත්පත්තිය ලැබලා හිටිය අවස්ථාවේ
සක්‍ර දේවේන්ද්‍රයා නැවත බලනවා කිකින්න සුජාතාව කොහෙද? බැලුවාම කුඹල් හලක ඉපදිලා ඉන්නවා. ඒ ස්ථානයටත් සක්‍ර දේවේන්ද්‍රයා මිනිස් වේශයක් අරගෙන රන් කැකිරි කරත්තයක් පුරවගෙන ගිහිල්ලා රන් කැකිරි කියලා මේ විදිහේ රන් කැකිරි වෙළඳාමේ ආව කෙනෙක් ලෙස හැසිරෙනවා. මිනිස්සු ඇවිල්ලා ඉල්ලනවා රන් කැකිරි දෙන්න කියලා. රන් කැකිරි දෙන්නේ කියලා. මෙහෙම ඉල්ලුවාම සක්‍ර දේවේන්ද්‍රයා ඔවුන්ට රන් කැකිරි ලබා දීමක් කරන්නේ නැහැ. මම මිලයට දෙන්නේ නැහැ. මිනිස්සු කියනවා අපිට මිලට දෙන්න. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා මම මිලයට රන් කැකිරි දෙන්නේ නැහැ. සීලය ආරක්ෂා කරන අයටයි රන් කැකිරි දෙන්නේ. මේ විදිහට ප්‍රකාශ කරාම අර මිනිස්සු හිතනවා මේ මිනිස්සයා මහ විහිළුකාරයෙක්. විහිළු කරන්නේ. මේ වෙලාවේ සුජාතාවෝ එපවත් අසා මටගෙන එන ලද්දේ වනයි ගොස් ස්වාමීනි දුන මැනවයි කීය. මෑණියනි සිල් රකුදැයි විචාලෝය එසේය රකිමි කී කල්හි මා විසින් මේ කැකිරි තොපටමගෙන එන ලද්දේ යයි කියා ගැලහා සමග ඇගේගේ දොර තබා ගියෝය. දැන් සුජාතාව කල්පනා කරනවා එහෙමනම් මට මේ රන් කැකිරි ගන්න පුළුවන්. ගිහිල්ලා අහනවා. ඇහුවාම සක්‍ර දේවේන්ද්‍රයා මිනිස් වෙස් වලාගෙන ඉන්නේ දැන්. ඔහු අහනවා ඔබ සිල් රකින්නවද? ඔව් මම සිල් රකින්නවා. එහෙමනම් නැගණියනි ඔබටයි මේ රන් කැකිරි කරත්තයම ගෙමුදුලේ නතර කරලා යන්නට යනවා. ඒ ස්ත්‍රීද දිවිපමණින් සිල් රක්ෂා කොට එයින් චුතව වේපචිත්තිය නම් අසුරේන්ද්‍රයාට දාව උපන. පස්සේ මේ කාන්තාව වේපචිත්ති නම් අසුරේන්ද්‍රයාට දාව අසුරපුරෙහි උපදිනවා. සිල් රැකි අනුසසින් විශිෂ්ට රූ ඇති උව ඉක්බිත්තෙන් ඒ වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙමේ අසුර කන්‍යාව වැඩි විය පැමිණි කල්හි මාගේ දූ තමාට අභිප්‍රාය පුරුෂයෙකු ගනුවයි කියා අසුරයන් රැස් කරවීය. අසුරපුරෙහි සුජාතාව උපදිනවා. ඉපදුනාට පස්සේ මේ සුජාතාව බොහෝම රූප සම්පත්තියෙන් අගතැන්පත් කාන්තාවක් ලෙසයි උපදින්නේ. එහෙම ඉපදිලා අසුරපුරෙහි ඉන්න ඒ ඇයගේ පියා ඇතුළු පිරිස ඇයට කැමති තැනකින් විවාහයක් කර ගැනීමට ඇයට ඍෂි ලෙස විවාහයක් කරගන්නට අවස්ථාව උදා කරලා දෙනවා. එහෙම උදා කරලා දීලා අසුරයන්ව රැස් කරලා ඒ අතරින් කෙනෙක් තෝරගන්නට අවස්ථාව දෙනවා. මේ වෙලාවේ එකල්හි සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ සුජාතා දැන් කොයි උපන්නෝ දෝහොයි පරීක්ෂා කරන්නෝ අසුර භවනයෙහි උපන්නියාව දැන සුජාතාවන් අභිප්‍රාය වූ පුරුෂයෙකු ගනිමි කියා ආලවන්නී යයි අසුර වේශයක් නවාගෙන ඒ අසුරයන් රැස් වූ තැනට ගියෝය. දැන් අසුරයන් රැස් කරලා මෑට ස්වයංවර විවාහයක් වැනි ක්‍රමයකින් විවාහ ජීවිතය සාර්ථක කරගන්න කෙනෙක් හොයාගන්න කියනවා. මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයාව දකිනවා මේ සිදුවීම. දැකලා සක්‍ර දේවේන්ද්‍රයා අසුරයෙක්ගේ වෙස් ගන්නවා. වෙස් අරගෙන පෙර තමන් ඒ බැඳීමකින් හිටිය ඒ බැඳීම පිළිබඳ සිහිපත් වෙලා ඔහු සක්‍ර දේවේන්ද්‍රයා ඒ ස්ථානයට ගිහිල්ලා අසුරයෙක් ලෙස පෙනී සිටිනවා. එකල සුජාතාවුන් සරහා අසුරයන් සමීපයටගෙන උත්තොපට අභිප්‍රාය වූ වල්ලඹයකු අල්වා ගනුවයි කීහ. ඕතමෝ බලන්නී සක්‍රයන් දැක පූර්වස්නේහ වසයෙන් මේ මාගේ වල්ලඹයායයි අත අල්වාගත. දැන් සක්‍රයාව අසුරවෙස් අරගෙන ඒ ස්ථානයේ පෙනී සිටියහම මේ සුජාතාව අර ස්ත්‍රිය සක්‍ර දේවේන්ද්‍රයාගේ අතින් අල්ල ගන්නවා. සක්‍ර දේවේන්ද්‍රයෝ ඒ සුජාතාවන් සක්‍රපුරයට ගෙන ගොස් අඩුතුන් කෙලක් නාටක ස්ත්‍රීන්ට ප්‍රදාන කොට තබා සම්පත් අනුභව කරන්නා වූ ආයු පවනින් සිට කම් වූ පරිද්දෙම්මිය පරලොව ගියෝය.
සක්‍ර දේවේන්ද්‍රයා නැවතත් මේ සුජාතාවත් අර Tamanගේ පිරිවර සේනාව ඉන්න ස්ථානෙටම දිව්‍ය ලෝකයටම රැගෙන යනවා. ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවගෙන හැර දක්වා වදාරා මහණෙනි පෙර නුවණැත්තෝ දිව්‍ය රාජ්‍ය කරන්නා වූ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කොට ප්‍රාණඝාත නොකළෝ වේද තෝ වූ කලීමේ බඳ වූ නෛර්යානික ශාසනයෙහි මහනව ප්‍රාණීන් සහිත නොපෙරූ පැන් අනුභව කෙලෙහි වේදයි ඒ භික්ෂු හට නින්දා කොට පූර්වාපර සන්ධි ගලපා මේ කුලාවක ජාතකය නිමවා වදාළසේක එසමයෙහි මාතලී සංග්‍රහක නම් මෙසමයෙහි ආනන්ද ස්තවිරයෝය එසමයෙහි සක්‍ර දේවේන්ද්‍රව උපන්නෙම් තිලෝ ගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළසේක. මේ අවස්ථාවේදී ජාතක කතා දේශනාවට සවන් දුන්නු ඔබ සැම ඉතාමත් හොඳින් සවන් දුන්නා. අපි හැම දිනාමත්ම මේ අද හිමිදිරි පාන්දරේ ඉඳලා මේ දක්වා සිද්ධ කළා වූ සියලු කුසලානි සංසයන් අපේ නාමයෙන් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතයන් සුවපත් වේවා. ඒ වගේම අපිව හැදුව වැඩුව ආදරණීය මව්පිය ගුරු රාදීන්ටත් අප හැම දිනාටමත් මේ ලෝක වශයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. පරලෝක වශයෙන් අපි හැම දිනාටම උතුම් වූ නිවනින් සැනසීමට මේ කුසලානි සංසයන් උපනිශ්‍රේ වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.